නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ද්වේමා භික්ඛවේ පරිසා කතමා ද්වේ උත්තානා පරිසා ගම්බීරාච පරිසා තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහකදායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මෙම ධර්මානුශාසනාව ශ්‍රවණය සඳහා නැරඹීම සඳහා අවධානය යොමු කොට සිටින්නා වූ ලක්වාසී ලෝවාසී සදහැවර පින්නතුනි, අනුග්‍රහක බෞතුන් අපට නිවන් මගට උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ සුදුසු පරිදි දේශනාවක් ස්වාමීන් වහන්සේට සුදුසු පරිදි දේශනාවක්. මේ අනුව සසුන තුළ කරුණු දෙකක් විග්‍රහ කිරීම සඳහා මම අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතේ පරිස වග්ගයේහි පළවෙනි සූත්‍රය සෝරා ගන්නවා. මේකේ දුකට උපනිශ්‍රේ වෙන පැත්තක් තිබෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් නම් නිවන් මාර්ගට උපනිශ්‍රේ වෙන පාරට යන්න පුළුවන්කම තියෙනවා. මෙතන ආමන්ත්‍රණය භික්ෂුන් වහන්සේලා සඳහා. එයින් භික්ෂුන් වහන්සේලා පමණ සඳහා නිර්දේශිතයි කියලා හැම ගන්න එපා. පරිසක් කියන්නේ සාමාන්‍ය පිරිස් කියන එකනේ. දැන් සසුන කියන එකට බෝධිය චෛත්‍ය විහාරයේ දිනු කරන එකත් සසුන කියලා ගන්නවා. සසුන කියන්නේ අනුශාසනයනේ. ඒතං බුද්ධානං ශාසනං. බුදුවරුන්ගේ ඉගැන්වීම පිළිපදින අයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අන්න සසුන. මම දකින සසුන. පැවිද්ද තුළ ඉන්න පිරිස් කියන අර්ථය මේක මේ විස්තර කරන්න උත්සාහ කරලා තිබුණාට ඊට වඩා පුළුල්ව බලන්න ඕන අපි. ශාසනය තුළ ඉන්න පිරිස්, තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් තුළ ඉන්නා වූ පිරිස් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේ පිරිස් තථාගතයන් වහන්සේ දෙකට බෙදලා තියෙනවා. ඒ දෙකට බෙදීම සඳහා පාදක වෙලා තිබෙන්නේ ඇඳුමෙන් පැවිදි හෝ ඇඳුමෙන් උපාසක උපාසිකා වුණාට අදාළ පාලනය දමනයට අවශ්‍ය ධර්මාබෝධයෙන් නැති පිරිසක් ඉන්නවා කියන එක. ඒක එදත් හිටියා අදත් ඉන්නවා. එදා අඩුවෙන් ඉන්න ඇති ඒ අය, වැඩියෙන් ඉන්න ඇති අනිත් පැත්තේ අය. නමුත් සදහම් භාවිතා නොකරන්න සංගමේ සුවය බලාපොරොත්තු නොවෙන්න සංවර පිරිස වෙනුවට අසංවර පිරිස වැඩි වෙනවා. ඒක අපි සමාජ විවේචනය කරන්න හෝ යොදා ගන්නව නෙමෙයි. අපිට මේ ඉගැන්වීම් වලට අනුව වෙන්න ඕන තැනට යන්න මොකද කරන්න ඕන කියන එකයි හොයා ගන්න ඕන. මේ කියන වචන වලින් මම දකින්නේ වචන වල ක්‍රියාකාරීත්වය නෙමෙයි ඇතුළත ක්‍රියාකාරීත්වය. කතමාච වික්කේ උත්තානා පරිසා කවුද මේ නොගැඹුරු? අර මේකෙන්ම පෙන්වනවානේ ගැඹුරු දැක්මක් නැහැ කියන එක. ඉද වික්කේ යස්සා යම් පිරිසා අන්න යම් පිරිසක් උද්දනා හොන්ති උන්නලා චපලා මුකරා වික්කින වාචා. ඔය තියෙන වචන ටික ඕන තරම් වෙලා කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේ ටික පැය භාගයක් විතර කතා කරලා අපිට වෙන්න ඕන පැත්තට යමු අපි. එතකොට භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසිකාවක් හෝ උපාසිකාවක් කියන්නේ ස්වභාවයෙන් තෙරුවන් සරණ කියන එක කියන අය. සරණ කරගන්නවා කියන අය. එහෙනම් සතර දුකින් මිදීමේ මඟ ගත්තා කියන එක කියලා තියෙන්නේ. නමුත් වාචිකව සරණාගමණයට ගියාට මඟ ගන්න බැරි නිසා මෙන්න මෙහෙම ඒවා තියෙනවා. වික්ෂිප්ත සිත් ඇති. අන්න අර පළ වචනේ තේරුම උද්ධච්ච කියලා කතා කරනවා තියෙන. එහෙම නැත්නම් කලබල වුණ, අවුල් වුණා වූ, පිළිවෙලක් නැති, ඒ මොහොතේ එන දේ පිළිබඳ දමනයක් පාලනයක් නැති. මේක තින් පෘථග්ජනයින් සතු දෙයක්. සිහි පාවිච්චි කරන්න තේරෙන්නේ නැත්නම්
ඒ මොහොතේ එන හැඟීම උත්සන්න වෙලා එකට එකතු වෙනවා වරුණාම එහි ආදීනව නිස්සරණයේ තේරුම් ගන්නට බෑ. භික්ෂුවක් හෝ භික්ෂුණියක් උපාසක උපාසිකා එදත් අදත් එතකොට මේ අවුල් වූ මනසින් ඒ මොහොතට එන දේ පිළිබඳව බැහැර කිරීමේ ඕනකමකින් තොරවීම විශේෂයෙන් සහ එකතු වීමේ ආදීනවත් දකින්නේ ආපු ගමන් දුම්මල වර්ම අතර ගත්ත කපුව වගේ මේ විතර්කණයට අහු වෙනවා. ඒක තමයි පෙන්වන්නේ ඊළඟ එක වචනේ. උන්නලා චපලා මුකරා වික්කදීවා. ලස්සන වචනයක්. උස්ස නැගුණ මාන නල ඇති වෙද්ද. ආන්න. තව පැත්තක්. බාහිර ඇඳුම් හෝ පැවිදි වූ වස්ත්‍ර ගණන් හෝ ලැබූ උපාධි හෝ ලැබූ තවත් ඒ වගේ পদවි හෝ මුල් කොටගෙන බාහිර දේවල් මුල් කොටගෙන උස්ස නැගුණා වූ මානය අත්තුක්කංසනය හැම පැත්තෙන්ම Taman උසස් කොට සැලකීම. ජාතිය, කුලය, උගත්කම, ධනවත්කම, විහාරස්ථාන හිමිකම සහ නොයෙකුත් තව කාරණා නිසා ලොකුකම. බාහිර දේවල් වලින් පෙන්වන ලොකුකම. මොකද අධ්‍යාත්මික කියන පැත්ත ඒ වගේ අයට හිස්. ඒ පැත්ත ගැන වටහීමක් නැහැ. ඔවුන් අර බාහිර සමාජයේ මම තමයි ප්‍රදර්ශනය කරන්න හදන්නේ. තමන තියෙන දේවල් වලින් මම ප්‍රදර්ශනය කරන්න හදනවා. ජාතිය, කුලය, ආගම මේ කාරණා මමත්වයෙන් ගත්තාම ඒවෙන් මමත්වයේ ප්‍රදර්ශනය කරන තමයි මේ පෙන්වන්නේ. චපලා. ඒක පෙන්වන්නේ අර අවංක අහිංසක සංසුන් නැති ඒත් මගින් අන්න අය පාගා දමන්නට කැමති නැත්නම් ඒයින් උස්ස නැගුණ ආඩම්බරයක් විඳින්න කැමති ස්වභාවය. වික්කින්න වාචා මුට්ට සති තව වචනේ තියෙනවා. අර චපලයි කියන එක සාමාන්‍යයෙන් ඔබට තේරෙනවනේ. අවංක නැහැ, ඍජු නැහැ, අහිංසක නැහැ, කෛරාටිකයි කියන අර්ථය චපල. වාසිය පිළිබඳව පැත්තට හැරෙන කියන එක. ඊළඟ වචනේ ගන්නවා මුකරා. මුකරි කියන්නේ සාමාන්‍ය අපේ කතා කරන්නේ නම් කටට එන දේ භාෂාවෙන් පාවිච්චි කරන එක මුකරිකම කියන එක. නමුත් මෙතන පෙන්වන්නේ ඒක නෙමෙයි. ඒ වචනවලට ලෝභය, දේශය, මෝහය එකතු වෙලා තිබෙනවා. රළු වදන් කියන්නේ ඒකනේ. තමා මුල් කොටගෙන අහංකාරයෙන්, ආඩම්බරයෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් කතා කරනවා නම් ඒ වචනවල මේක කලවම් වෙලා තියෙනවා තේරෙනවා. නිකන් ඊතල වගේ අනිත් අයට පහර දෙන්න එනුම් පද කියන්න කතා කරනවා. අනේ වගේ අර්ථයක් ගත්තාම ඒකට තමයි මේ කතා කරන්නේ වෙද්ද. ඒ වගේම පළප ලස්සන වචනයක් එක ගන්න. වික්කින වාචා. ඒ කියන්නේ සම්පප්‍රලාප හිස් වචන පළප කියන්නේ. කතා කරනවා නම් කතා කරන්න කියලා තියෙනවනේ ධම්මේවා කතා නැත්නම් අරියවා තුන්නි භාවේන. නමුත් ප්‍රබලාප වලින් අර ලොකුකම් ගැන කතා කරන, අතීතය ගැන කතා කරන, අනාගතය ගැන කතා කරන, දේශපාලනය කතා කරන, තවත් තියෙන ප්‍රශ්න ගැන කතා කරන ක්‍රමින් කාලය නාශය කරන. ඒක තමයි වික්කින්න වාචා කියලා කියන්නේ. සාමාන්‍ය වචනයෙන් විකිනනවා කියලා ගත්තත් කමක් නැහැ. විකිනනවා අය කරන්නේ කතා කරන්න කියලා. ස්වභාවය එළියට පෙන්නනවා. ඊළඟට මුට්ට සති, අසම්පජානා, අසමාහිතා, විබ්බන්ත චිත්තා, පාකතින්ද්‍රියා. ඔන්න වචන තව ගොඩක් තියෙනවා. ඒවා තේරුමත් හොයාගන්න. මුට්ට සති කියන එකේ තේරුම මුලා වූ සිහිය. ඒ මොහොතේ එන හැඟීමෙහි පාලනයක් නැති බව තේරුම් ගන්න, ඒක යන පැත්ත වැරද්ද තේරුම් ගන්න, ඒකට එකතු වීමේ වැරද්ද තේරුම් ගන්නට බැරි ඒ මොහොතේදීම ඒකට එකතු වෙන.
ඒක මුට්ට සති කියලා. මුලාවු සිහි ඇති. ඔකට තමයි මගේ ඇගේ යක්ෂයා මාළු නටන්නේ කියලා යක්ෂයා ආරූඪ වෙන්නේ කියලා අර එන දේ කයට වචනට ප්‍රකාශ කරමින් තමහට ශිෂ්‍යයින්ට සමහරන දරුවන්ට සමහරට සමාජයට පෞරුෂ වචනෙන් දොස් පවරනවා. එතකොට ඔය අපි මාධ්‍ය තුලත් දැකලා තිබෙනවා. අර මොනරා මේ මින්නා බය ඔළුව හංගගත්තාම තනකොළ ගොඩක් අස්සේ පිටිපස්ස පැත්තේ එළිය කියලා තියෙනවා. මොනරා ආඩම්බරේ පෙන්වන්නට මේ පිල්ලි දහව ගත්තාම වැතන පැත්තක් විවෘත වෙනවායි කියලා තියෙනවා. වහලා තියෙන ඕන පැත්තක්. අන්න ඒ වගේ මේ මුට්ට සතියේ තමන්ගේ අනුවණකම තමයි ලෝකෙට ප්‍රදර්ශනය කරන්නේ. තමන් ඉන්න තැන අර මේ උත්තාන පිරිසට අයිති බව. ඇඳුමෙන් හෝ බාහිර කර්තව්‍ය වලින් ඒ නාමයේ පවරා තිබුණාට අදාළ ක්‍රියාකාරීත්වය ඇතුලේ නැති බව මේ සිතට හැඟීම් පාලනය කරගන්න බැරි පුද්ගලයා පැහැදිලි කරනවා. සම්‍යක් ප්‍රඥා නැති වේද අසම්පජානෝ. අන්න. ඒ කියන්නේ ගම්බීරේසු තානාටානේසු පඤ්ඤා චක්කුං කමති කියලානේ පෙන්නලා තියෙන්නේ. ඒ කය වචන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ක්‍රියාවට නගන්න ගැඹුරු තැනකින් එන්නේ ඕක. ඒක පාට පිටින් එන්නේ නැහැ. ඒක චිත්ත අභ්‍යන්තරයේ තිබී එන්නේ. අදාළ මොට්ට සතියට අදාළ කාරණාව කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසාව විතර්කයේ වශයෙන් සිතේ ගැඹුරේ තිබී හේතුවේ ඵලයක් වශයෙන් එන්නේ. අවහම තමන් වෙනස් වෙනවා. ඒකට තමන් ළඟ මෙහෙම දුර්වලකමක් තිබෙනවා මේක කොයියම් මොහතක හෝ මතුවෙන්න පුළුවන් කියන අවබෝධය තියෙනවා නම් සම්‍යක් ප්‍රඥා. නමුත් පුරුදු කරලා තියෙන එකට එකතු වෙන්නම් ඉන්නව මැරෙනවා පේන්නේ නැහැ. වහම එකතු වෙලා අවුල කරගෙන පස්සේ තමයි කල්පනා කරන්නේ. තවත් එකක් තියෙනවා. අසමාහිතා. සිතේ සංසුන්කමකුත් නැහැ කියලා තියෙනවා. සිතේ සංසුන්කම යන්න ආකාර දෙකක් පිළිබඳව තථාගත ධර්මයේ සඳහන් කරනවා. කෙනෙකුට බලෙන් සිත සංසුන් කරගන්න පුළුවනි. එතකොට ඒකේ තියෙන්නේ කෙලෙස් නැතිලා නෙමෙයි කෙලෙස් යටපත් වෙලා. නමුත් එහෙම සංසුන් කරගත්ත සිත නොසන්සුන් වෙන්න තියෙන හේතු වේදුනහම නොසන්සුන් වෙනවා. දැන් රුතග්ජන පුද්ගලයාට එහෙම විනාඩි 5කට පැය භාගයකට නැත්තම් බුදු ගුණයක් කරලා තව මොනවා හරි කරලා අරමුණක් මෙනෙහි කිරීම තුළ අර ක්ලේශ ධර්මයන් හිතට එන්න නොදී ලබා ගන්න සමාහිත බවක් ලබා ගන්න හැකි. නමුත් ඒකේ ඉන්න බෑ හැමදාම. රළය විදිහින් ගොඩබිම යට වෙන දූපත යට වෙනවා වගේ ඒක යට කරගෙන යනවා ඊළඟට උපදින විතර්ක. ඒ සමාහිත කියන එකේ තේරුම බාහිර සාධක මත උත්සන්න වෙන හැඟීමකින් තොරව කියන එක තමයි සංසුන් සිත කියලා කියන්නේ. ආර්ය මාර්ගය යන අය සංසුන් කරගනිමින් යන අය. නමුත් ඒක වඩලා නැත්නම් අසමාහිත චිත්තෙන් තමයි ඉන්නේ. එකඟ නොවූ සිත් ඇද්ද? විභ්‍රන්ත චිත්තෝ. එකඟ කියන එකේ තේරුම එතන ඒ මොහොතට එන කාරණාව ප්‍රශ්නයක් කොට නොගෙන හමාර දකින්න නිමා කරන්න පුළුවන් නම් ඒක එකඟ බවක්. නමුත් ඒක ප්‍රශ්නයක් කොටගෙන ප්‍රතිචාර දක්වන්න ගියාම විකෘති වුණා. එතකොට ඔහු සංසුන් මනසකින් එකඟ මනසකින් නැහැ අවුල් වූ මනසකින් ජීවත් වෙන්නේ. එකඟ නොවූ සිත් ඇති. එකඟ කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් ඔබ සමහර විට ඒ අරමුණක හිත තබා ගැනීම කියන එක. ඒක ධර්මෙන් පරිබාහිරවත් කරන්න පුළුවන්. නමුත් මම දන්නවා ඔය එකඟ කියන වචනයට වඩා දෙකඟ කියන වචනයක්. අංග දෙකකින් සමන්විත කියන එක. දැන් ඔය සමහර සූත්‍රවල සඳහන් වෙනවා කෙනෙක් හතරමං හන්දියේ හෝ අනාන්තරයේ කොහේ හිටියත් චිත්තාභ්‍යන්තරයෙන් උපදින්නා වූ ලෝභ දේශ මොහ සමග ඉන්නවා නම් ඔහු දෙවන්නේක් සමග වාසය කරනවා. එතකොට තෘෂ්ණාව දෙවන්නා.
මෙන්න මේ දෙවැන්න නැති එක තමයි එකඟසිත කියලා කියන්නේ. එතකොට පෘථග්ජන පුද්ගලයා හැම විටම කාම භව විභව නැත්තම් කාම තණ්හා වලින් ඉන්නකොට දෙවැන්නෙක් සමග වාසය කරනවා. පාරේ හිටියත් වනාන්තරයේ හිටියත්. නමුත් මෙයා ආවේ නැත්නම් එයා එතන සංසුන් වීමක් තියෙනවා, සිතකුත් තියෙනවා. නමුත් ඒකේ දෙවැන්නෙක් නැහැ. දෙන්නෙක් හිටපම ගැටීමක් තියෙනවා. අර එකඟසිතේ ගැටීමක් නැහැ. මේ එකඟසිත ඉතින් සමාජයේ තේරුම් අරන් තිබෙනවා බාහිර සමාජයට එන්නේ නැතුව හිටපුවම අවිස්සෙන්නේ නැතුවමත් එකඟසිතින් ඉන්න පුළුවන් කියලා. ඒ යටපත් කළ කෙලෙස් ඇත්තේ. ඒක තමයි වත්මන් සමාජයේ බහුතරයක් අය කරන්නේ ධර්මයේ කියන කොටස තේරුම් ගන්න නැතුව. නමුත් යටපත් කුල් කොටස නැත්තේ යටපත් කළ සිත් ඇත්තේ මතුවෙන සුළුය. යටපත් වූ කොටස නැත්තේ මතුවීමක් තියනවාද ආයේ. මා දකින්න බුදුන් වහන්සේගේ චිත්ත ඒකාග්‍රතාවය කියන්නේ ඒකයි. ඒ බිඳ හෙලන්ට සමත් වෙන්නේ නැහැ බාහිර සාධක. මේවා නැති අය ගැන මේ කතා කරන්නේ මතක තබා ගන්න. තවත් එකක් තියෙනවා. පාකති ඉන්ද්‍රියා. එහෙම නැත්නම් භ්‍රාන්ත වෙලා. භ්‍රාන්ත සිත් ඇත්තේ. භ්‍රාන්ත වුණා වූ, කලබල වුණා වූ, කම්පිත වුණා වූ, සැලුණා වූ, ඉවසීමක් නැත්තා වූ මේ විදිහට වියුල් සහගත ස්වභාවය. භ්‍රාන්ත සිත් ඇත්තේ. තවත් එකක් තියෙනවා. පාකති ඉන්ද්‍රියා කියන වචනේ පෙන්නනවා. පියවීඳුරන් නැත්තේ. පියවීඳුරන් කියන වචනේ පැහැ තේරුම් ගන්න වෙනවා. දැන් සාමාන්‍යයෙන් බාහිර කාරණාත් එක්කලා හමු වෙනකොට සංවර කරගත්ත ඉන්ද්‍රයන් තිබෙන පුද්ගලයාට ඇවිස්සෙන්න කාරණයක් නැහැ. ලෝකේ කාරණා තිබුණාට Taman ළඟ ඇවිස්සෙන්න කාරණයක් නැහැ ඉන්ද්‍රිය සංවරය කරගත්ත කෙනාට. එහෙම සංවර නොකරගත්ත පුද්ගලයාට හමු වෙන කාරණේට ප්‍රතිචාර දැක්වීම සිද්ධ වෙනවා ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් හැම එකෙම බාර අරගෙන. ඒක තමයි පාකති ඉන්ද්‍රියවත් සංවර නොකල වැවින් මූණ දෙනකොට ස්වභාවයෙන් ඒවා සමග ඇවිස්සෙන, ඒවා සමග එකතු වෙන, ඒවා සමග ඇලෙන, ඒවා සමග ගැටෙන, මුලා වෙන සිත් ඇත්තේ. මහණෙනි මේ නොගැඹුරු පිරිසයයි කියනු ලැබේ. සම්බුදු සසුන පෘථග්ජන භාවයට යටත් වුණා නම් යම් දවසක එදායින් පස්සේ මේ නොගැඹුරු පිරිස තමයි පාලනය කරන්නේ සසුන. ඒක තුළ අවශ්‍යකටයි අනවශ්‍යකටයි වාද ભેද බෙදීම් දිගක් හරහක් නැතුව සිද්ධ වෙනවා. මන්දයත් මේ බාහිර වශයෙන් ලබා ගත්තා වූ සංයමයක් ඇඳුමක් කරුණාම අධ්‍යාත්මික වශයෙන් සංවරයට ගිය පාරක් මේක තුල කියවෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පසු කාලීන ශාසන ඉතිහාසය තුලත් මහා කාශ්‍යප යන හිමිවරු බුදුන් වහන්සේ කරු ප්‍රකාශ අපට හමු වෙනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් ඉන්න ස්වාමින් වහන්සේලා කී කරුණෑ කියන දේ අහන්නේ වරදවා ගන්නවා. අර සසුන් ගත වෙන පිරිස වැඩි වුණාට මගහලලාභින් අඩු වෙන තරමට වුන් ආයෙත් විනෝදයට බර වෙන, ලෞකිකට බර වෙන අය ඉඳලා තිබුණ බවයි කියවෙන්නේ. එදත් එහෙම වුණා නම් අදත් එහෙම කවර කතාවද? මෙන්න මේ කාරණේදී මේ සම්බුදු සසුනක් තුල පුද්ගල සංවරය ධර්මයක සරණින්, සතියක සරණින් ඉන්ද්‍රිය දමනය තුළ සිදුවෙන්න ඕන දෙයක්. ඒක තමයි පිළිවෙත් මාර්ගය. එහෙම නැතුවම බාහිර වශයෙන් නීති රීති හෝ ශික්ෂාපද හෝ තවත් කාරණා මගින් සංවරයක් ඇති කරගත්තට ඔවුන්ට පෘථග්ජන භාවයෙන් මිදෙන්න බෑ. ඔවුන්ගේ අර දුර්වලකම් අවශ්‍ය තැන්වලදී අදාළ තැන්වලදී මතුවෙලා ඔවුන් නොගැඹුරු පිරිස් බවට ප්‍රදර්ශනය වෙනවා, ප්‍රදර්ශනය කරනවා. අර කැස්ස හංගන්න බෑ කියලා කියන්නේ. ඒ හද්ද ඇහෙනවනේ. අනිත් වගේ මේ චිත්ත අභ්‍යන්තරයේ කෙලසුණු ස්වභාවය තියෙනවා නම් හංගන්න බෑ ඕක. කොයි මලාවක හරි ඒ ස්වභාවයේ ප්‍රදර්ශනය වෙනවා එළියට.
එතකොට මේ වචනේ මම දකින්නේ මේ පෘථග්ජන සමාජයට දීපු තනතුරක් මේ නොගැඹුරු පිරිස්. ඕන්න අගට මේක ඇති අග්‍ර නෑ කියලත් ඒ අය. අන්න ඔබ සහ මම පරපුරින් බෞද්ධ බවට පත් වෙනවා. තෙරුවන් සරණත් යනවා පාසලේදී. පන්සිලුත් සමාදන් වෙනවා. බුද්ධ ආගමත් ඉගෙන ගන්නවා. බෞද්ධ සංස්කෘතියත් ඉගෙන ගන්නවා. ශාසන ඉතිහාසයත් ඉගෙන ගන්නවා. බෞද්ධ ශිෂ්ටාචාරයත් ඉගෙන ගන්නවා. බුද්ධ චරිතයත් ඉගෙන ගන්නවා. තව විෂයක් වශයෙන් ආව පුරාවිද්‍යාවත් ඔකට සම්බන්ධයි ලංකාව තුළ. මොකද ඒවා සම්බන්ධ වෙන්නේ පූජනීය ස්ථාන වලට සම්බන්ධයි. විශාල දැනුම් සම්භාරයක් ඇති අය බවට පත් වෙනවා. නමුත් බාහිර ලෝක සම්බන්ධයෙන් ශාසන ඉතිහාසය අවුරුදු 2700ක දේවල් ඉගෙන ගත්තට අපි පිළිබඳ මොකුත් දන්නේ නැත්නම් අපිට අපිව හදාගන්න බෑ. නමුත් මේ සූත්‍ර දේශනා සම්පූර්ණයෙන්ම පවතින ඉතිහාසය ගැන කියනකොට මේ අපි පිළිබඳ කරන විවරණයක් තුළින් අපිව පාලනය කරගන්න හැටි. එහෙනම් ගම්බීරා පිරිසක් කියන්නේ ගැඹුරු නුවණක් ඇති නැත්නම් ගැඹුරු දැක්මක් ඇති පිරිසක් බවට පත් වෙන්නට භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකා කුමක් කළ යුතුද? සසනේ අබුරුදිය සඳහා ගැඹුරු පිරිසක් වෙන්න ඕන. අපි අර කතා කරපු එකේ අදාළ මූලධර්ම කතා කළේ නෑ. මූලධර්ම නැති නිසා ඇති වෙන අසංවරය විතරයි කතා කළේ. දැන් සංවරයට අවශ්‍ය මූලධර්ම කතා කරන්න වෙනවා මේකෙදි. කතමාච භික්ඛවේ ගම්බීරා පරිසා. කවුද මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිස අතර ඉන්නා වූ ගැඹුරු නුවණකින් තමාව පාලනය කරගන්න පිරිස. ඉද භික්ඛවේ අසයම් පරිසා අනුද්දතා හොಂತಿ. වික්ෂිප්ත වූ සිතකින් කටයුතු කරන නොලැබේද? දැන් මෙහෙම කියලා බෑ මේක. දැන් ඔතනින් එහාට මෙන්න මේ කාරණා ටික තේරුම් ගන්න වෙනවා. මේ තථාගතයන් වහන්සේ ජීවිතය විග්‍රහ කරන්නේ මොහොතින් මොහොත ඇති වී නැති වෙන ධර්මතාවයක් වශයෙන්. ස්ත්‍රියක්, පුරුෂයෙක්, ගිහියෙක්, පැවිද්දෙක්, පංචශීලයේ සිට උපසපන් සීලය දක්වා ඉන්න පුද්ගලයෙක් කියන අර්ථයෙන් නෙවෙයි. ඒ තමයි ඉස්සරලා ගත්ත අර්ථය, සම්මත අර්ථය. දැන් කයෙන් පුද්ගලයෙක් ඉන්නවා පෙනුනත් සිතින් මොහොතක් පාසා අරමුණෙන් අරමුණට ඇති වෙන නැති වෙන අරමුණේ තියෙන හැඟීම විසින් මෙහෙවන. අපි මෙහෙවනවා නෙවෙයි. අරමුණට උපන් හැඟීම විසින් අපේ කය වචන මෙහෙවන, අපේ කය වචන රූකඩයක් බවට පත් වූ ස්වභාවය විග්‍රහ කරනවා. එතකොට එකිනෙකට අරමුණු වෙනස් අරමුණු ගොදුරු කරගන්න පුළුවන් වෙන්නා වූ අරමුණු රසය විඳින්න නැති ඉන්ද්‍රියන් පහක උරුමයක් තියෙනවා අපිට. ඒ ඇස්කම් නාස ආදී විවෘත තියෙන වෙලාවට ඒ අරමුණු වලින් සිත පිහිටනවා. සිත ඊට පස්සේ රූපයේ සැප හොයනවා, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ හොයනවා. සිත. ඒවට පුරුදු වෙච්ච පුද්ගලයා ඒවා සමග ඒවායේ සැප තිබෙනවායි කියලා ඒවා ඇලෙමින් ගැටෙමින් උලාවෙන් නැවත නැවතත් හොයනවා. අතරක් නැතුව හොයනවා. හොයන්න ඕන දේවල් හිත ඇතුලේ තියෙනවා. උපදවාගෙන හොයනවා. මෙසේ මේ සිත බාහිර කාරණා නිසා කම්පිත වෙන. කලබල වෙන, සැලෙන, ඇලෙන ගැටෙන වික්ෂිප්තයි. දැන් වික්ෂිප්ත නැති වෙන්න මොකද කරන්න ඕන? කාමයේ ලෝකයේ තිබෙනවද? කාමයේ හිතේ තියෙනවද? කාමයේ සත්‍ය දෙයක්ද? හදාගත්ත දෙයක්ද? Taman මේ ලුහු බඳින්නේ තියෙන දෙයක් හොයාන යනවද? හදාගත්ත දෙයක් හොයනවද? කියන එක පිළිබඳව ගැඹුරු ඉගැන්වීම් මේ ත්‍රිපිටක සූත්‍රවල සඳහන් වෙනවා. නැත්නම් ඔබ නැමැති කය මේවා හොයාන යනවද? ඒ මොහොතේ උපදිනා වූ හැඟීම ඔබ වට පත් කරගෙන රැවටෙනවද? ඒවා මේක තුල උගන්වනවා. ලෝකයාට ඔබ කය වුණාට තථාගතයන් වහන්සේට ඔබ කියන්නේ මේ මොහොතේ උපන් හැඟීමට ඇලීම ගැටීම මුලා වීම. හැඟීමට ආසක්ත වීම. එතකොට ඒ ගැඹුරු ශික්ෂණ මාර්ගය සඳහා තථාගතයන් වහන්සේ ඔබට කියලා දෙනවා ඔබ මව්කුසින් බිහි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් බලන්නේ නැතුව දැන් ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් බලන්න. දැන් ඔබ ජීවත් වෙන්නේ ඇසේ හෝ කනේ හෝ නාසයේ හෝ දිවේ හෝ කයේ උපන් අරමුණ තුල කියන එක.
අතීත සංවරයක් හෝ අනාගත සංවරයක් කරන මේ මොහොත සංවර වෙන්න අසංවරණ වෙන්න. මේ මොහොත ක්‍රියාත්මක වෙන්නේ අතීතයේ විසින් පාලනය කරන බලවේගයක් මගින් බව පෘථග්ජනයාට. ඒවා මේ මොහොතට සිතාභ්‍යන්තරයේ සැඟවී තිබී ඇවිදින් අර වික්ෂිප්ත මනස ඇති කරලා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ඔස්සේ ඔබව පිස්සෙක් කරන බව ඔබට තේරෙන්න වෙනවා. එතකොට ඒ පැරණි හැඟීමට එකතු වෙලා නොසන්සුන් වෙන්න වන්නේ නම් ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් උත්සන්න වූ ත්‍රිවිධ විතර්කයේ පාදකකට ගත්තා වූ හැතරීමක් ඇති කෙන එක තමයි වික්ෂිප්ත කියලා කියන්නේ. ශික්ෂාපද සංගමයක් නිසා, වැඩිහිටියෙක් නිසා මේවා කියන්න හොඳ නැහැ කියන පාලනයකුත් සමාජයේ තියෙනවා. ඒකට ඒක ශික්ෂාපදයේ කැඩේ කියන බයෙන් සංවර වීම සහ වැඩිහිටිකම නිසා පාලනයකින් යුක්ත වීම. මේ දෙකම නෙමෙයි බුදුන් වහන්සේ වදාරන්නේ. අදාළ කරුණට ප්‍රතිචාර දැක්වීමට අදාළ තමන් තුළ පවතිනා වූ මතයක් නැති විට සිත වික්ෂිප්ත වෙන්නේ නැහැ. මේක ළමා කාලේ ඉඳලා නැවත නැවතත් වික්ෂිප්ත වෙලා බාර කරලා අසුරු ගසන තැනකින් ගහ ගන්න, මරා ගන්න, කපා ගන්න, කොටා ගන්න සියල්ල වනසන තැනට වික්ෂිප්ත වෙනවා. පස්සේ කියයි ඉතින් සංසුන්නෙන් පස්සේ සුනාමි ගලලා ඔක්කොම විනාශ වුණා. පස්සේ මොහොත නිශ්ශබ්දයි. දැන් ඉතින් මොහොත එහෙම එකක් දන්නෙත් නැහැ වගේ. පස්සේ දවසේ ගිහින් බලපුවාම. අන්න වගේ ඔබටත් ඒ අවුල් ටික ඔක්කොම හදාන පස්සේ දවසක හොඳ සාන්තුවරයෙක් විදිහට හිටිය හැකි. නමුත් සුනාමියෙන් ඇති කළ අවුල, අන්න වගේ අවුල් මනසෙන් ඇති කරන්න ආව අවුල ඒ වික්ෂිප්ත හිත කරන්නේ. ඉතින් මට මතක් වෙනවා මිනිසා තිරිසන් වේවිදෝ කියන ගීපදේ. ඒවා තියෙනවානේ මගේ මතකයේ තිබෙනවා මේ දේවල් වලට අදාළ ඉගැන්වීම් තියෙන ගීපද. මිනිසා කයින් වචනෙන් මේ කතාවලට එකතු වුණේ සිතේ උපන්නා වූ මේ දුෂ්ට හැඟීම් නිසා. නැත්තම් මිනිසා එහෙම නැහැ. ඒ නිසා ඔබව පාලනය කරන දුෂ්ට හැඟීම් වලට යටත් වෙන්නේ නැතුව ඉන්න ඔබට ඒවා පිළිබඳ තේරුමක් තියෙන්න වෙනවා. ඒවට ඒකට එන එකට කියනවා එතකොට ඒ කාම විතර්කය නම් ඒ තම මම කියන්නේ ඒකට. ව්‍යාපාද විතර්කේ නම් ඒ තම මම කියන්නේ ඒකට. විහිංසා විතර්කේ නම් ඒ තම මම කියන්නේ ඒකට. ඒ උපන් හැඟීම මගේ සහ මම සහ මගේ ආත්මකට අරගෙන ප්‍රතිචාර දක්වන්නට යාමේදී එතන ක්‍රියාත්මක වෙනවා ක්ලේශ ධර්මයන්, ලෝභ දේශ මොහ වශයෙන්. මේ පෘථග්ජන සමාජයේ ක්‍රියාකලාපයේ ත්‍රිපිටකය තුළ වර්ණනා කරන තිල හැටි. පිස්සු ලෝකයක හැටි. අන්න මේවා තිබෙනවා, මේවා එනවා, මේවට එකතු නොවීම බැහැර කරන්න ඕනේ. එකතු නොවීම වර්තමාන මොහොතේ කළ යුතු විදර්ශනාවයි, භාවනාවයි, වැඩිමයි, සිහියෙන් කටයුතු කිරීමයි කියලා තේරුම් ගත්ත පුද්ගලයාට වික්ෂිප්ත වෙන්න එන මොහොතම එයින් බැහැර වෙන්නට උදව්වක් තියෙනවා. අන්න ගැඹුරු නුවණක් ඇති අය සම්සෝකී ජීවිතේ මේ නොමිනිස්කම මතුවෙන වෙලාවට එකට එකතු වෙලා අවුල් කරගන්න නැතුව එයාට එකතු නොවෙන්නට තරම් දුර අවබෝධයක්, දුර දැක්මක් ඒ ෂණය පිළිබඳව මතුවෙනකොට ඒ පිළිබඳ දැක්මක් ඇති වෙනකොට ඔන්න ඔහුගේ දර්ශනය ගැඹුරුයි. එතකොට තව කාරණයක් තියෙනවා. අර යමක් පෙන්වන්න ඕන නෑ එතකොට. දැන් මේ සමාජයේ ධනය, කුලය, නිලය, බලය, වාහනය, නිවස එහෙම නැත්නම් තවත් මේවා පෙන්වන්න හදනවා. ඒවෙන් Taman ලොකු කෙනෙක් කියලා පෙන්වන්න හදනවා. තමසේ දන්නවද මං කවුද කියලා කටටම වචනේ දීලා අහනවා. නමුත් එතකොට ඒ මොහොතට එන දේ මමකට ගැනීමනේ මඤ්ඤමානය. ලෝකයාට ඒවයින් ලෝකයා පීඩනයකට පත් කරන්න, බලපෑමක් ඇති කරන්න, නැත්නම් අනිත් අය පහත් කර සලකන්න තමන් උසස් කියන මේ උස්ස නැගුණ මානනාල. තමන්ට පවතිනා වූ ඕනෑ දෙයක් උදව් කරගෙන. කයේ මානයක් නෙමෙයි ඒක. තමන් තියෙන ධනය, කුලය, නිලය, බලය, උගත්කම, රූප ලක්ෂණ සහ මෙකී සහ නොකී තවත් කාරණා මගින් අන් අය පහත් කරන්නට. අත්තුක්කංශනේ තමන් උසස් කරන්න.
පෘථග්ජන පුද්ගලයාට තියෙන්නේ. මට මතකයි එක ගුරුවරයෙක් සමුගත්තම ගුරුවරයා සම්බන්ධයෙන් තිබෙනා වූ දේවල් උරුමය ශිෂ්‍යයාට හිමි වෙනවායි කියන එක තුළ ගුරුවරයාගේ පාත්‍රය අයිති කරගන්න මේ දෙන්න පොර ඇල්ලුවයි කියලා. ඒක දෙන්නම එතකොට බාහිර දේවල් හොයලා තිබෙනවා. නමුත් එක්කෙනෙක් තේරුම් ගත්තයි කියලා තිබෙනවා. ඕ බාහිර දේවල් ඔය අයිති කරන්න දෙයක් නැහැ. ඕක නෙමෙයි ගුරුවරයාගෙන් ලබන්න ඕන දේ කියන එක කියලා. ඕවා නිකන් සංකේත බවනයි කියලා. අනේ පෘථග්ජන පුද්ගලයා බාහිර සංකේත වලට සටන් කරනවා. උරුම කරගන්න. නමුත් ඔබ ලබාගත් දේන් ඔබට සැනසීමටපත් වෙන්න බැරි බව ඊට එහා එකේ සැනසීම තියෙන බව ඔබට පේනවද බලන්න? අපි ආගමන ජීවන මගේ යම් යම් දේවල් ලැබිලා තියෙනවා. ලැබුණ දේ නැහැ. ඊට එහා එකේ තියෙනවා පේනවා. ධනය තුළ, නිලය තුළ, පදවිය තුළ, තානාන්තර තවන ලබාගත් කොටසේ නෙමෙයි ඊට එහා එකේ තියෙන්නේ කියලා මේ මිරිඟුව පසුපස යාමක් තියෙනවා සමාජයේ. මිරිඟුව තියෙන තැනට ගියාම මිරිඟුව ඈතින් පේනවා වගේ කවදාවත් මේ ලබාගත් එකේ තියෙන්නේ නැහැ. බාහිර දේවල් වල නෙවෙයි මේක තියෙන්නේ. බාහිර දේවල් සමග එකතු වීම තුළ නෙවෙයි මේක තියෙන්නේ. මේ බාහිර දේවල් වලින් සතුටටපත් වෙන එක කියන්නේ අනුන්ගෙන් සතුටටපත් වෙනවා. තමන් සතුට වෙන්න බාහිර කාරණයක් හොයනවා. ඒකට ලැබෙනා උද්දාමයේ ඇලීම කාරණා තුලින් කිසියම් අහංකාර තෘප්තියක් නැත්තම් මම කොට ගත්ත තෘප්තියක් විඳිනවා. බුදු සමයෙන් පෙන්වන ලබනවා බාහිර දේවල් ආවරණයක් කොට ගන්න නැත්නම් නිර්හංකාර මම කොට නොගන්නා වූ තවත් තමන්ගෙන් සෑහීමටපත් වෙනවා. එතකොට ඒ தත්ත්වයේ බාහිර සාධක මත නැති වෙන්නෙත් නැහැ. බාහිර සාධක වල උත්තේජනය කරන්නත් බෑ. පවතින தත්ත්වයක්. නිකන් හමු වෙන්නේ සිත හදා ගැනීම තුළින් මෙතෙන්ට යන්න ඕන. අන්න. එතකොට මේ දුර්වලකම් ටික බැහැර වෙන්නේ බුදුන් වහන්සේ වදාළ ධර්ම ක්‍රමයේ අනුගමනය කිරීමෙන්. අන්න එහෙමයි මේ පිරිස් බිහි වෙන්නේ. නිකන් නෙමෙයි. ඇඳුවෙන් හෝ ඉගවත්කමෙන් නෙමෙයි. එතකොට අර වංචනික ස්වභාවය, අවංක නොවන ස්වභාවය, ඉච්ඡා ස්වභාවය මේවා මමත්වයේම ලක්ෂණයන්. චපලත්වය කියන එක එතකොට ආභරණයක් වෙන්නේ නැහැ නිර්හංකාර පුද්ගලයාට. අපි මේ ටික ඔක්කොම කතා කරන ගිහින් අදාළ කරුණට අදාළ දහම් කරුණක් පෙළ දහමක් මගින් අරන් බලමු මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා. රළු අදන් නැති වෙද්ද? දැන් ඔය සුරතල් දරුවන් තුල ලයාන්විත ආදරණීය චිත්තාකර්ෂණීය වදන් තිබෙනවා. ඔවුන්ම ටිකක් වයසට 6 අවුරුදු 5 7 වෙනකොට රළු වුණොත් තරහ වුණොත් ඊට පස්සේ අර කිය වචන වෙනුවට හදවත පසාරු කරගෙන යන වචන කියනවා රළු වෙනවා. ඒ කියන්නේ ඊතලයකට වඩා සැර වෙන්නේ මොකක් නිසාද? වදනට ලෝභය, දේශය, මොහය එකතු කිරීමෙන්. එහෙමයි රළු වෙන්නේ. මේ බඳු රළු වදන් පාවිච්චි කරන පරිසරයක හැදුනොත් හැම මොහොතකදීම පාවිච්චි කරන්නේ හොස්සාගින් මැස්ස යන්න බැරි රළු වදන්ම තමයි. සාමාන්‍යයෙන් ඔය පවතින රටේ බොහෝ පිරිස් එක්තැන් වී ජීවත් වෙන්නා වූ ජනපද කොටස් මේවයි නිවෙස් අතර ඈතකුත් නැහැ, පිරිස් අතර ඈතකුත් නැහැ, නිරන්තරයෙන් ගැටෙන දේවල් ඔක්කොම සිත් අවුස්සන දේවල්. එතකොට ඔය පුරුදු කරන්නේම හැම දෙයකටම රළු වදනෙන් උත්තර දෙන්න. රළු අදන කියන එකේ තේරුම වචනෙට ලෝභය, දේශය, මොහය එකතු කරලා කියන එක. එතකොට ඒක අනිත් අයට වදිනවා, රිදෙනවා. දැන් නන්දි විශාල ගවයාට ඇදු කුලා කිව්වයි කියලා බාර අරගෙන අදින්න නැතුව හිටියනේ. ඒ වදන රළු නිසා. ඇදපම් මගේ පුතා කිව්වහම දෙගුණයක් ඇද්දයි කියලා තියෙනවා.
අනිත් වගේ මේ බුදු සමයේ සඳහන් වෙලා තියෙනවා පෙය්‍යාවජ්‍ය කියන එකක්. ප්‍රිය වචන. ලෝභයෙන් දේශයෙන් මොහෙන් අනුපද කියන බණින එක හින්ට් ගහන එක කොහොමද ප්‍රිය වචන වෙන්නේ? ඔය ඇතුළත කලවම් වෙලා තියෙන කෙලෙස්. ඔවුන් අවුස්සන් නැති ඔවුන් තැන්පත් කරන ඔවුන්ට එකඟ වෙන්න පුළුවන් කරුණකදී ප්‍රිය වචන තියෙනවා. එතකොට මේ සිත් සංයමයටපත් වුණ පුද්ගලයාට අදාළ කාරණේ සම්බන්ධයෙන් දුර්වලකමක් තියෙනවා නම් පස්සේ උපදෙස් දෙන්න හරි නීතියට යන්න හරි අරුණාම රළු අදනකින් ඔහුට ඔහුව නිරපන්ට පහර ගහන්න කාර්යාලයෙන් එළියට දාන්න එහෙම කරන්න බෑ. ඒ නිසා ස්වභාවයෙන්ම මේ මගේ අනායගේ වචී සංවරයක් ඇති වෙනවාමයි. අසංවෘත වචන ලස්සන වචනයක් පැහැදිලි කරලා තිබෙනවා. අර ප්‍රලාප විවෘත එන දේ හැමම වහන්න නැතුව කියන එක වෙනුවට එනවා හිතට. ඒම වෙනයි එකතු වීම වෙනයි. ඒම වෙනයි එකතු වීම වෙනයි. මේක මෙතන අතරක් තියෙන බව හොඳට ඉගෙන ගන්න. කරගත්ත පුරුද්ද නිසා එනවා. නමුත් එකතු නොවන නම් පිටට එන්න නැතුවම හොයා ගන්න බෑ. සංවෘතයි. වදන් වල ප්‍රලාප පාවිච්චි කරන්න කියන්න ඕන දෙයක් නම් කියනවා අරුණාම හැමදේම විවෘතව දාන්නේ නැහැ. කටන හැම එකම කියන්නේ නැති බ්‍රේක් නැති කටක් වෙන්නේ නැහැ. හිතට එනකොට මේක කියන එකට කියන්නේ බ්‍රේක් නැති කටවල් කියලා. බ්‍රේක් නැති කටවල් නායක වශයෙන් ගත්තහමත් අපහාසයට උපහාසයට පරාජයටපත් වෙනවා නැත්නම් හිත දනුනොත් විදිනවා බ්‍රේක් නැති කටවල් වලින්. මොකද ඔවුන් පාලනය කරන්නේ මොහොතට ඔවුන්ගේ කාය වචන නෙමෙයි අර හැඟීම් විසින්. උත්සන්න වූ හැඟීම් උත්සන්න වෙන විට බ්‍රේක් නැතුව යනවා. අනවේ බුදු සමයේ පිරිස මේ ධර්මතාවයන් දහම් විසරණින් ඉන්ද්‍රිය දමනයේ සරණින් මේවට එකතු නොවීමේ සරණින් පාලනය කරන පිරිසක්. ඒකයි ඒගොල්ලෝ අර ගම්භීර පිරිසක් බවට පත් වෙන්නේ. අන්න දැන් ලස්සන වචනයක් එනවා. එළඹ සිටි සිහියෙන් යුක්ත වේද. මේක තමයි ලිහාන නැත්තේ. උසම ගන්නවා පහත් වෙනවා ගොනවා එළඹ සිටි සිහිය කියලා කියන්න එපා. පාත බදනකොට දැනෙනවා දිගාරිනකොට දැනෙනවා මధుර එක්කනකොට දැනෙනවා එළඹ සිටි සිහිය කියලා කියන්න එපා. සිහියෙන් කටයුතු කිරීමේදී මේවට එකතු නොවී මේවා බැහැර වෙන්න ඕන. විතර්ක බැහැර වෙන්න ඕන. සිතින් ඉවත් වෙන්න ඕන. සිහියෙන් කරන්නේ අන්න ඒක. ඒක දිහා බලන් ඉන්න එක නෙමෙයි. චිත්ත අභ්‍යන්තරයේ තිබී එන්නා වූ මේ නොසන්සුන් ස්වභාවයන් යලි එකතු වී අවුලක් හදන්නේ සතරක් හදන්නේ නැතුව බැහැර වෙන්නට සතර ඉරියව්වේදී පංචද්වාරයේදී කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ ඔබට හොල්මන් කරන විට බලපෑම් කරන විට ඒවට ඉඩ නොදෙන්න ඒ මොහොතට ඒවට එකතු නොවෙන්න දිනු කරන්නා වූ එක තමයි මේ එළඹ සිටි සිහිය කියලා කියන්නේ. එතකොට අපට වැඩ තියෙනවා එළඹ සිටි සිහියෙන් ඉන්න බෑ කියන්න බෑ. වැඩ වෙනම කරන්න ඕනේ. වැඩ ASCII අර ත්‍රිවිධ විතර්කයේ ඇවිදින් ඔබ එතනින් ගෙනියනවා. ඔබේ මහන්තත් නැත්තම් ප්‍රභූත්වයට, ගුරුත්වයට, මාතෘත්වයට නොගැලවෙන තැනට ගෙනihin ඔබ ලව්ව නරක වැඩ කරනවා. එසා එයාට ඕන විදිහට ඔබ මෙහෙවන්න දෙන්නේ නැතුව එයාව එතනින් අයින් කරන්න තිබෙන්නා වූ වර්තමාන මොහොතේ සිවිරියව්වේ පංචද්වාරයේ මේවාට වහල් නොවෙන්නට තියෙන අවධානය එළඹ සිටි සිහිය. හොඳ නැති හින්දා වළක්වන්න නෙමෙයි. එකතු කොට සතර හැදීමෙන් සිදුවන දුක දන්න නිසා සතර හදන්ට එකතු නොවීමෙන් මුලින් ගැලවිලා යන බව. සිතින් මුලින් මේවා ගැලවිලා යන බව තේරුම් ගැනීම තුළින් ඒ උපුටා දැමීම සඳහා එළඹ සිටි සිහිය.
සම්‍යක් ප්‍රඥා. අන්න හැම මොහොතකදීම අපි කටයුතු කරන්නේ ස්කන්ධ පංචකයක් මුල් කොටගෙන. ඒකට බාහිර සාධකයක් නිසා එන්නේ සිත ඇතුලෙන් තියෙන දේවල්. ඒවා සිල තමන් හදාගත්ත මුලාවල්. ඒවා විසින් අපි මෙහෙවන්න දෙන එක වැරදි. ඒවා විසින් තමා හැඟීම් විසින් මෙහෙවනු ලබන්නේ. මේ මොහොතට තමන්ගේ චිත්තාභ්‍යන්තරගත තිබුණා වූ මූලින් උපන් මේ කාරණේ තමයි මේ තේන සංකං ගච්ඡති. ඒන් තමා සංකත ධර්ම හටගන්නේ කියලා තේරුම් ගන්න. එනිසා මෙන්න මේ සිද්ධිය පිටුපස සිටින්නා ඔබට මෙලොව පරලොව වශයෙන් දුක් ගෙනත් දීම සඳහා ඔබව මෙතනට මෙහෙවන්නා පිළිබඳ අවබෝධය සම්‍යක් ප්‍රඥාව. මට මාරයයි නැහැටි. මට ඉන්නවා මරනවා පේන්නේ නැති. යක්ෂ සේනාපති අධිපති ආරූඪ වෙන හැටි. හැම විටම වර්තමානයක් නොව අතීතයේ තබන ලද දියුණු කරන ලද හේතුවක ඵලයයි. ඒ දුර්වලකම Taman ළඟ තිබෙන බවත් සදාකාලිකව සංගවා තබා ගැනීමට නොහැකි බවත් හේතු වශයෙන් බත් කල නිරෝධ කරන්න නොහැකි බවත් චිත්ත අභ්‍යන්තර හේතු වශයෙන් නිරෝධ කරන්න නොහැකි බවත් ඒ හේතුන්ගේ ඵලය වශයෙන් හට ගැනීමේදී හේතුවේදී නැති බවත් දැන් ඵලය නිරෝධ කරපුවාම අනාගත හේතු නොතැබෙන බවත් සම්‍යක් ප්‍රඥාවෙන් මේ නිමාව දකින්ට ඇවිත් ඉවර වෙන්න ඕන කියන කාරණාව. එතකොට එයා එනතුරු බලන් ඉන්නවා එකතු නොවි අවසන් කරන්න. සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕන කාරණා. සමාධිගත සිත්. ලෝකේ අමතක කරලා ඇස් දෙක පියාගෙන සමාධියක ඉන්නවා කියලා නෙවෙයි පෙන්නන්නේ. ලෝකෙට මුහුණ දෙනවා. අදාළ කර්තව්‍යයන්දී. ලාභාලාභ සැප දුක්ින්දා බාහිර ලෝකෙත් තිබෙනවා. Tamanට මේවා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නට අදාළ ඇතුළතින් ඒමක් නැති විට ඒ සමාධිය හුරු ගන්න බෑ. අන්න එහෙමයි අපි ඒක තේරුම් ගන්න ඕන. සමාධිගත සිත් කියන වචනේ බාහිර සාධක මුල් කොටගෙන අතීතයේ ඇවිදින් අතීතයෙන් අවුල් කරන්න එන්න අතීතයක් නැති විට සංසුන් වූ සමාහිත කියන එකේ තේරුම. නොසන්සුන් වෙන්නෙම චිත්තාභ්‍යන්තරයෙන් ඇවිදින් එන්න නැති විට සංසුන් වීමක් නැහැ. මේ සසුන තුළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස තුළ ආධ්‍යාත්මික ශික්ෂණයෙන් යුක්ත වූ පිරිස ඇති වෙන්න ඕන හැටි ඔය පෙන්වන්නේ. එකඟ වූ සිත් ඇද්ද? ගැටිලා විරුද්ධ වෙන්න යන්න අවුලක් හදාගන්න යන්න නැතුව ඒ සිද්ධියේදී කෝකෙදී වුණත් ලාභය අලාභය සැප දුක් සියල්ල නිමාව දකින්න. ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න එක තමයි එකඟ බව කියන්නේ. එකඟ වෙන්න බෑ කියන්නේ කයෙන් වචනින් පිට වෙනවායි කියන එක. මේකට ගත යුතු කාරණාව අපි අගට ටිකක් පැහැදිලි කරගන්න බලමු. සංවර කළ ඉඳුරන් නැති වෙද්ද? ඉඳුරන් කියන්නේ මෙතන අතපය විතරක් නෙමෙයි. ඇස කන නාසය දිවකය සිත සියල්ල. ඒවා කොහොමද සංවර වෙන්නේ? කොහොමද අසංවර වෙන්නේ? මියගිය මිනිස්සෙකුගේ මේ ඉන්ද්‍රියන් ඔක්කොම සංවරයි. නිින්ද ගිය මිනිස්සෙකුත් සංවරයි. නමුත් අසංවර වෙන්නේ ඒවට උපදින හිත් මගින්. ඒ සිත් මගින් ඇතුළත තිබෙනා වූ දේවල් එළියට ගත්තාම ඒව මගින් තමයි අසංවර කරන්නේ. එහෙම සමංගාව අසංවර වෙන්න හේතු ඇති තාක්කල් ඔබට මේක නවත්තන්න බෑ. අනේ ඒ පිරිස ඉවත් කරලා දාන්න සිතින්. මේ ගම්බීර පිරිසට අයිති කෙනෙක් බවට පත් වෙන්න ඕන නම් මෙන්න මේ විදිහට මේ හැසිරීම රටාවේදී අතීතයට වහල් වී තීරණ නොගන්නා වූ පුද්ගලෙක් බවට පත් වෙන්න වෙනවා. දැන් තේරුම් ගන්න පුද්ගලයෙක් වශයෙන් කටයුතු කිරීමේදී ලෝකෙත් එක්කලා පස්දරින් අරමුණු ගැනීමේදී ලෝභයෙන් බැඳී, ද්වේෂයෙන් බැඳී, බෝහෙන් බැඳී, රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධ, තණ්හා වලින් බැඳී චිත්තාභ්‍යන්තරයට තැබුවා වූ අතීතයක් තමයි ඔබ මෙහෙවන්නේ. ඔබට අතීතං
අත්තිතං ඒ තියෙනවා. නමුත් බුදුදහමේ පෙන්වන්නේ අදතිතං පහිනන්තං කියලා. ඒක නෑ ප්‍රහීනයි. අත්තිතං පහිනන්තං බවට පත් කරගන්න වෙනවා. සංගවා තබා කිසි විටකත් කළ නොහැක. එන්නට ඇර එකතු නොවීමෙන් ඔහුගේ බලය දුර්වල කළ හැක. මේ ත්‍රිපිටකේ පුරාම uppannam කාම විතක්කං uppannam ව්‍යාපාද විතක්කං uppannam විහිංසා විතක්කං පදයෙන් පෙන්වන්නේ උපදින්න ඕනේ. හංගගෙන ඉන්න එපායි කියලා. නමුත් සැඟවුණු පුද්ගලයා නිවසින් එළියට දාන්න බැරි නිසා එළියට එනතුරු ඉන්නවා ගෙයින්. දැන් ඇතුළට යන්න රොන්දී එළියට දානවා. බැහැර කරනවා. අනේ වගේ මේ චිත්තාභ්‍යන්තර දොස් එහෙ නැති කරන්න බෑ. බාහිර සමාජයේ ජීවත් වෙනකොට මේවා චිතට එන උදේවේදිකා හැදෙනවා ඔබට. වේදිකාවට ආවිත සැඟවෙන්න නොදී ආපසු යන්න නොදී බැහැර කිරීම. එකතු නොවීමෙන් උපන්න කුසල් දුරු කිරීම කියන මේ වචන වලින් පෙන්වන්නේ මෙන්න මේ විදිහට මේ අදාළ කරුණු බැහැර කරන්නට වාස්තවානීය අවස්ථාවක් කරගන්න කියන එකයි. දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සසුනට මේ ගමන යන්න බුදුන් වහන්සේ මොන මාර්ගයක්ද දීලා තියෙන්නේ? සසුනට පෙන්වෙන්නට පෙර නැත්නම් පැවිදි වෙන්නට හෝ උපාසක භාවය ලබන්නට පෙර ලෝකෙත් එක්කලා සම්බන්ධතා පවත්වලා එකතු කරගත්තා වූ ත්‍රිවිධ විතර්ක මූලයක් තිබෙන බව ඉගෙන ගන්න. ලෝභ මූල, දේශ මූල, මෝහ මූල. ඔවුන් ඔබ වන සංස්කරමින් තවදුරටත් දුකට පත් කරමින් සතර හදන බව තේරුම් ගන්න. ඔවුන් ඔබේ මිතුරන් නෙවෙයි හතුරන්. පසුගිය දේශනා දෙකක් කරමින් අනත්ත ජනනෝ ලෝභෝ අනත්ත ජනනෝ දෝෂෝ කියලා මේ හතුරන් පිළිබඳව අනර්ථයක් ජනන කරන හැටි පැහැදිලි කරලා තිබෙනවා. මොවුන් සැඟවී සිටින ඔවුන් මගින් බයක් ඇති වෙන බව සහ ඔවුන් විසින් ඔවුන් ඇවිත් ඔබව පාලනය කරන බව. එතකොට මේ ජීවිතේ ඔබේ නොව ඔවුන්ගේ බව. ඔබට තේරෙනවා නේද? ඔවුන්ගේ පාලනයෙන් සිත මුදවා ගැනීමට ඔවුන්ට එකතු නොවීම තුළින් ඔවුන්ගේ බලය දුර්වල කරන්න ක්‍රමයක් බුදුන් වහන්සේ හොයාගත්තා. සිහියෙන් කටයුතු කිරීම කියන්නේ ඒක. ඒකට වෙනම වෙලාවක් වෙනම වාඩි වෙලා ඉන්න ඉරුවාවක් වෙනම කාලයක් එහෙම දීලා නැහැ. සමාජීය ගැන්වීම වල එහෙම තිබුණාට. ඔබ ඔබට අදාළ වගකීම් ඉටු කරමින් වර්තමානයේ ජීවත් වෙන්න. ඒ මුළුතැන්ගය, ඒ බස් රථය, ඒ වරාය, ඒ පාර්ලිමේන්තුව, ඒ ඕනෑම කෘෂිකාර්මික ගොවිපළ ඕනෑම නැත්නම් වෙළඳපොළ ඕනෑම තැනක් විය හැකියි. මේ තැන් වලට ගියාම මේ ඇවිස්සෙනවා හින්දා මේ මග ඇරලා ඉන්න ඕන කියලා කියන අයත් ඉන්නවා. ඒ තමන් හදාගත් එකට එනවා, ඒකට එකතු වෙනවා අයරුනහම ඒක නට බය අය. නමුත් ඔබ තේරුම් ගත්තා නම් මේ තැන් වලට ගියාපම මේ තත්ත්වය ඔබ ළඟ බාහිර සාධක නිසා තමන්ගේ දුර්වලකම එළියට එන වෙලාවක් මේ තියෙන්නේ. අනිත් අය දකින්නේ නැහැ. ඒක කාය වචනට එකතු කරන්න ගියොත් තමයි අනිත් අයට පේන්නේ. නමුත් එකතු නොකර මරා දාන්න ඕන කියන එක තේරුම් ගත්තාම ඔබ දිනු කරන්නේ සතිය නම්. දැන් ඔබ ඉහත සඳහන් ගති ලක්ෂණ වලලා දමන කෙනෙක් බවට පත් වෙනවා. නොගැඹුරු පිරිසට අදාළ ගති ලක්ෂණ ඔබ ළඟින් බැහැර වී යනකොට ඔබ ස්වභාවයෙන්ම ඒ මගින් චිත්ත ශික්ෂණය ඇති කරගත්තා වූ භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසක කෙනෙක්, උපාසිකාවක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වෙනවා. අදටත් එහෙනම් නොගැඹුරු පිරිස් බහුල කරලා බෑනේ. ගැඹුරු පිරිස් බහුල කරන්න වෙනවා. ගැඹුරු පිරිස් බහුල කරන්න අන් අයට බෑ. අනුගමනීය ප්‍රතිපදාවක් තුළ තමන් එතෙන්ට එන්න ඕන. මෙන්න මේකට කියනවා මාර්ගය ගන්නවයි කියලා.
මේකට කියනවා අදාළ මාර්ගය ගන්නවායි කියලා. ඒ නිසා මේ මාර්ගය ගැනීම uppannam kama vitakkan uppannam vyapada vitakkan uppanna vihinsa vitakkan යටතේදී කිසිවෙකුටත් බුදු සමය තුළ තහනම් කරලා නැහැ. භික්ෂුවට භික්ෂුණියට උපාසකට උපාසිකාවට. ඒ වචන පොතේ තිබුණාට ඒවැ අප්‍රහාණය සහ ප්‍රහාණය පිළිබඳ අනාවබෝධය තුළ නොගැඹුරු පිරිස්ම බහි වෙනවා ඇරුණාම ගැඹුරු පිරිස් වලට පාර පෑදෙන්නේ නැහැ. මේ බුදු සමය ලබාගත් ජීවිතය තුළ ජීවිත ශික්ෂණයට පත් කර ගැනීම කියලා තේරුම් ගන්නවද ඔබ? ඔළුව හැරුණාත විභාගාතේ යන ගවයෙක් වගේ අනේක වෙනුවට තමාගේ අඟපසක ලෝභයේ දේශේ මෝහය විසින් පාලනය කරන වෙනුවට ඒවා නැති තැනකින් පාලනය වෙන මිනිසත්කම මතුවෙන පාලනයක් ජීවිතය තුළ ලබා දෙන බව. එතකොට අර ඉහත කියපු දුර්ගති ලක්ෂණ නැති විට ඔහු ආදරණීය නැද්ද? බිරිඳට ආදරණීයයි, සැමියාට ආදරණීයයි, දරුවන්ට ආදරණීයයි, ගමට ආදරණීයයි, ඕන කෙනෙකුට ආදරණීයයි. මොකද අලු අදන්නේ නැහනේ. කොක්ක දාගන්න යන්නේ නැහැ. සමාජයේ දෙස බැලුවම පේනවා හැම කාරණයකදීම කොක්කක්ම දාගන්න යන අය. මා දුටුවා දවසක් මේ ළඟදී නිකන් ශාසනික පැවිද්ද නෙවෙයි, නමුත් නිකන් අර පූජ්‍යක යයි සම්මත ඇඳුමක් ඇඳගෙන හිටපු පුද්ගලයෙකුගේ ඔහුගේ තිබෙනා වූ ඒ බාහිර සංගමයේ මුල් කොටගෙන ඔහුට වෙනත් ඇඳුම් ඇඳගත්ත එක්කෙනෙක් දෙන්නෙක් පහර දෙන්න එනවා. නමුත් ඔහුට තිබුණා වූ ආධ්‍යාත්මික දක්ෂතාවයේ සටන් ක්‍රමයේ මුල් කොටගෙන අසුරු ගසන සැනකින් අර දෙන්න බිමට වැටෙනවා. එතකොට ඔහු ඇතුළතින් මේ ශිල්පීය දක්ෂතාවය ඇති කරගෙන හිටපු කෙනෙක්නේ. අරගොල්ලෝ හිතුවේ නෑ ඒක ඇතුළෙන් තිබිච්ච බව. ඔවුන්ට පරාජය බාරගෙන දුවන්න සිද්ධ වෙනවා. නමුත් අන්න ඒ වගේ මේ ඇතුළත ශික්ෂණය මේ සමාජයේ පරාජයට පත් කරනවා. අන්න එහෙම උසස් ශික්ෂණයක් බුදු සමය තුළ ශික්ෂාපද සංවේ ඉක්මවා යමින් ඒකට උසස් ශික්ෂණයක් ලබා දෙන්නා වූ මගක් මේ පෙන්වන්නේ. ඒ නිසා මේ මාර්ගය තේරුම් අරගෙන සතිමත් වෙමින් අර එකතු වෙන මාර්ගය වෙනකොට බැහැර කරන මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න දිනු කළ නුවණකින් යුක්ත වෙන්න ඕන කෙනෙක්. ඒ සඳහා සම්බුදු සසුන තුළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණප්පේ සඳහාම ගැඹුරු වෙනව නම් දොර විවෘතයි. අර නොගැඹුරු තැන නතර වෙන්න එපා. අපි පන්සිල් ගන්නවා, අපි අටසිල් ගන්නවා, අපි සිල් සමාදන් වෙනවා, අපි මල් පූජා කරනවා, අපි දානි දෙනවා, අපි බණ අහනවා කියලා බාහිර වශයෙන් ක්‍රියාකාරකම් තුළ මේක පාලනය කරන්න කල්පනා කරන්න එපා. මේ ආධ්‍යාත්මික දුර්වලකම් ටික හිස් කරන්න ඕන. එවිට තමයි සැබෑ පෞරුෂත්වයක් පවතින්නේ. ඒවට එකතු වුණාම පෞරුෂත්වයක් වෙනකොට ඒවැ වහල්කම පවතිනවා. නමුත් මේවට එකතු වෙන්න ඒවා නැත්නම් ඒ පෞරුෂත්වය කැපී පෙනෙන සමාජයේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සමාජ සෝදකත්වයක් කරලා තිබෙන්නේ සමාජ සෝදකයෙක් වෙන්නේ බාහිර ක්‍රියාකාරකම් වෙනස් කිරීමෙන් නෙවෙයි. රටට මිනිස්සුන්ට ඕන පාලන රටාවක් තිබුණා වයි. ඒක වුන් කරන වැඩක් නේ. නමුත් මේ චිත්ත අභ්‍යන්තරයේ ලෝභයෙන් දේශයෙන් මොහෙන් බැහැර කරගන්නා හැතිරීමක් මගින් මිනිසාගේ සිතේ සෝදකත්වයක් කරනවා. ඒක සමාජ සෝදනයට බලපානවා. ඒක හැම විටම වර්තමාන සමාජය හදන්නක් වෙනවා. අපට වෙලා තිබෙන්නේ මේ පරිහානි ලකුණු පෙන්වනවා කියලා වර්තමාන සමාජයේ සෝදනය කරන්න අවශ්‍ය සංවර ප්‍රතිපදාව යෙදෙන්නේ නැහැ කවුරුත්. අර නොගැඹුරු පිරිස් බවට පත් වෙලා ඒක තුළ ගත කරන්නා වූ ආගමික ජීවිතයක් ගැන කල්පනා කරනවා. නමුත් ගැඹුරු දැක්මක් ඇති බවට පත් වෙනකොට ගම්බීරේසු ටානාටානේසු පඤ්ඤා චක්කොං කමති. ගැඹුරු තැන් කෙරෙහි නොනසොමෙන්ට වෙනවා. එතකොට ඔහුට තමා පාලනය කරන්නා වූ බලවේග විසිරුවා දාන්න පුළුවන් වෙනවා. ඒ බලය දුර්වල කරන්න පුළුවන් වෙනවා. ඒ බලය ශූන්‍ය කරන්න පුළුවන් වෙනවා. මොන බලයද? ලෝභයේ බලය, දේශයේ බලය, මෝහයේ බලය, කෙලෙස් බලය.
ඒවා නම් ඔබට අවුල ගෙනත් දුන්නේ, ඒවා නම් ඔබට දුකටපත් කළේ, ඒවා දුර්වල වෙන විට ඔබට තව කවදාවත් තිබුණ නැති නිදහසකුත් ආතතියක් නැති ජීවිතයකුත් ලබන්න පුළුවන් වෙනවා. එතකොට තමයි ජීවිතය විඳිනවයි කියලා කියන්නේ. මෙන්න මේ ආකාරයට බුදු සමයෙන් උගන්වන පරමාර්ථදර්ශී ඉගැන්වීම් ජීවිතයට එකතු කර ගැනීම, පාඩම් කිරීම ඉක්මවා යන දෙයක්. විභාග ලිවීම ඉක්මවා යන දෙයක්. අනුගමනීය ප්‍රතිපදාවක් තුළ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ දුර්වලකම් ටික බැහැර කර ගැනීම තුළින් සාක්ෂාත් කර ගැති දෙයක්. ප්‍රතිඵලය අර බාහිර වශයෙන් ලෝකෙට පෙන්වන දුර්වලකම් නැති අපි පාත පෙන්නපු වචන ටිකට අදාළ කතමාච බික්වේ ගම්බීරා පරිසා ඉද බික්වේ යස්සායන් පරිසාය යස්සං පරිසායන් බික්කු නැත්තම් පරිසා අනුද්දතා හොන්ති අනුන්නලා අචපලා අමුක්කරා අවි කින්නවාචා උපට්ඨිත සති සම්පජානා සමාහිතා ඒකග්ග චිත්තා සංයුති ඉන්ද්‍රියා. ඔය වචන ටික මම සිංහලෙන් කිව්වා මේවයි කියලා. මෙන්න මේ ගති ලක්ෂණ ටික මැරිච්ච මිනිස්සුන්ගේ ඇති කරලා වැඩක් නැහැනේ. අනාගත උපදින මිනිස්සු හදාගත්තා වේදාට අපි තුල ඇති වෙනවා නම් ඒ බුදුන් වහන්සේ ඇති කළ ආධ්‍යාත්මික විප්ලවය මිනිස් සිත් තුළ ඒ වර්තමානයේට බලගන්නන්නට අපට පුළුවන් නම් ඒ ප්‍රතිඵල අපට ඉහාත්මාසයෙන්ම සමාජයට ලබා දෙන්න පුළුවන්. අදාළ කරුණේ කොටස්කරුවෙක් බවට පත් වෙනට ඔබ මේ ධර්ම දේශනාව සඳහා ලැබූ දායකත්වයක් හේතු වෙනවා. දායකත්වය තුළ ඒ මඟ ගන්න අය ඇති වේවි. ඔබත් ඒ තේරුම් අරගෙන අනුගමන ප්‍රතිපදාවකට පත්වීම තුළින් ඉහාත්මාසයෙන්ම මේ නොගැඹුරු පිරිස වෙනුවට ගැඹුරු පිරිසේ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න භික්ෂුවක් හෝ භික්ෂුණියක් උපාසක හෝ උපාසිකාවක් වශයෙන් ඒ පිරිසේ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නට ඔබට මේ කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මානුශාසනාවේ සදහැවර දායකත්වය කෑගල්ල බණ්ඩාරනායක මාවතේ අංක 212න් 4 පදිංචි ඒ ගමගේ මහතා සහ චිත්‍රා වීරසේකර මහත්මිය. දීනයන් දෙදෙනා පුතුණුවන් ඇතුළු පවුලේ සැම විසින් දරා තිබෙනවා. ඔවුන් තමයි අපට නිවන් මඟට උපනිශ්‍රේ වන කැමති ධර්ම දේශනාවක් කරන්න කියලා තිබෙනවා. ඒක තුළ තමයි අපේ මිනිස් මනසේ දෙපැත්ත විවෘත කළේ අපි විවර කළේ. සදහම් සරණකින් තොරව පුද්ගල ස්වභාවයේ තියෙන අවුල් සහගත බව සහ අදාළ මාර්ගයේ ගත්තාම එහි පවතිනා වූ සංයමය ඒක උපැන්න සාතිකයේ තියෙන දෙයක් හෝ බාහිරින් දෙන දෙයක් නෙමෙයි අදාළ කාරණය තුළ ඇති වෙන්න ඕන දෙයක් කියන එක පැහැදිලි කළේ. අරමුණු අතර පරලෝසෙපත් අරනායක හත්ගම්පල පදිංචිව සිටි W.A. චාල්ස් සප්පුහාමි පියාණන්ටත් ඊ.එම්. බණ්ඩාරමැණිකේ මෑණියන්ටත් අඟුරුවැල්ල බෙත්ම ගෙදර පදිංචිව සිටි ජී බබාසිඤ්ඤෝ පියාණන්ටත් ජී.ආර්. මැයිනෝනා මෑණියන්ටත් අවශ්‍ය නම් ඔවුන් හැමදෙනා මව්පියන් වශයෙන් ඔය පවුලට කළ මෙහෙවරට ගෞරවයෙන් සිහිපත් කරන්න පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා පින් කැමතිනම් පරලෝසෙපත් සීල සහෝදර සහෝදරයන් සහ ඥාතීන්ට අවශ්‍ය නම් පින් අනුමෝදන් වී ජීවිත සුවපත් වේවා. මේ වචනේ යොදන්න පුරුදු වෙන්න එපා. මේක නොදන්නකමට යොදනවත් දන්නේ නැහැ. පින් අනුමෝදන් වෙලා දුක් කෙලවර කරනවා නම් බණක් ඕන නැහැ. පින් අනුමෝදන්ගේ ජීවිතය සුවපත් කරන මතු උපදිනා ජීවිතයේ දුක් කෙලවර කරගන්න ඕන. රාගයේ දුරුකට, ද්වේෂයේ දුරුකට, අවිද්‍යාව නැස අරිහත් ඵල විද්‍යාව ඉපදවා මේ ජීවිතේම දුක් කෙලවර කරගන්න. අර්ථින්නේ පාරක් කරන්න ඕන දේ. ඒක උණ්ඩ බැරිුණු නිසා තමයි පරලෝකී ආ ඉපදිලා ඒක කරගනිත්වායි කියලා තමයි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කළ හැමට ධර්ම අවබෝධය ලැබේවා. ධර්ම දේශනා කරන සියලු සාමින් වහන්සේලාත් සුඛී සුවපත් වෙත්වා. මූලිදායකත්වයට ධර්ම දේශනා කරවා ගැනීමෙන් ඔබ කැමති පරිදි ඔබේ පරලෝසෙපත් ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කළා. උපහාරයක් වේවා. අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් ජීවිතය සුවපත් කරගනිත්වා. සුජීවත්ව වාසය කරන්නා වූ අනුග්‍රහක බවතුන් ඇතුළු ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාට මේ සසුන තුළ පවතිනා වූ ගැඹුරු සහ නොගැඹුරු බව තේරුම් ගන්නට ලැබීම තුළින් නොගැඹුරු බවින් ඉවත් වී ගැඹුරු බවට පත් වෙන්නට අවශ්‍ය ඥානය පහළ කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං